මේ උතුම් වූ ධර්මදේශනය ප්‍රඥා නාලිකාව තුළින් විකාශය කිරීමට ප්‍රචාරය කිරීමට ධර්මදානය සිදු කිරීම සඳහා අංක 136න් 1 ජම්බුගස්මුල්ල මාවත නුගේගොඩ ලිපිනේ පදිංචි චන්ද්‍රා බුලත් සිංහල මෑණියන්, ගයන් බුද්ධික රතුවිතාන පුතණුවන්, සමුදිකා රතුවිතාන දියණිය සහ නිශාන්ත හේමරත්න බෑනා යන අය විසින් මෙම උතුම් ධර්මදේශනය සඳහා සැදැහැති දායකත්වය දරා තිබෙනවා. උතුම් වූ ධර්මදානයන්ගෙන් ජනිත වන්නා වූ මහා පුණ්‍ය ශක්තියෙන් පුණ්‍ය සංස්කාරයන් මීට අවුරුදු 7කට පෙර මිය පරලොව ගිය රංජිත් රූපසිංහ රතුවිතාන පියාණන්ට සහ සියලුම සංසාරගත මිය පරලොව ගිය ඥාතීන්ටත් අනුමෝදන් වේවා. උතුම් නිර්වාණ සුවය සාක්ෂාත් වේවා. සුජීවත්ව සිටින සියලුම දෙනාටත් නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබී උතුම් ධර්මාවබෝධය පිණිස මෙම කුසලය හේතු පාරමිතාවක් වේවා. එසේම ගෞරවනීය දේශකයාණන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය සැලසේවා කියා බලාපොරොත්තු වෙනවා. එසේම වේවා කියා ආශිර්වාද කරනවා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. චත්තාරෝ මේ භික්ඛවේ සංවාසා කතමේ චත්තාරෝ චවෝ චවාය සද්දින් සංවසති, චවෝ දේවියා සද්දින් සංවසති, දේවෝ චවාය සද්දින් සංවසති, දේවෝ දේවියා සද්දින් සංවසතිති. ධර්මානුශාසනාවෙහි සදහැවර අනුග්‍රහක දායකත්වය දරන්නා වූ පවුලේ අය ප්‍රමුඛ මේ මොහොත අපට සවන් දීම සඳහා ඉඩකඩ වෙන් කරගත්තා වූ සදහැවතුනි, ඇතැම් විට මෙම දේශනාව ඔබ අසා තිබෙන්න පුළුවනි. එසේ වුවද ආමය පැහැදිලි කරනු ලබන්නේ ගෘහස්ත සමාජය සඳහා අවශ්‍ය යම් ආකාරයක සපුරාගත යුතු සුදුසුකම් සහ දුරලන්නට අවශ්‍ය නුසුසුකම් ටිකක් පිළිබඳව කතා කිරීම සඳහා, විශේෂයෙන් ශාසන බ්‍රහ්මචර්යාවට උපයෝගී කරගත හැකි යුගදිවියක්, ශාසන බ්‍රහ්මචර්යාවට බාධා වන යුගදිවියක් කියන මේ කරුණු පැහැදිලි කිරීමේ අරමුණ ඇතිවයි අප මේ අරගෙන තිබෙන්නේ. තථාගත බුදුපියාණන් වහන්සේ දෙනක් පාගමනින් වැඩම කර සිටින අවස්ථාවක ඒ මගට පිළිපන්නා වූ යුවලවල් වගේක් වෙනස් සඳහන් වෙනවා. උන්වහන්සේ රුකක් මුල විවේක ගත් විට මේ අයත් උන්වහන්සේ සමීපෙහි වාඩිගත් බව සඳහන් වෙනවා. අනතුරුව තමයි මේ අය සඳහා මේ කියන දේශනාව පැහැදිලි කරලා තිබෙන්නේ එදා. කොහොමත් බුද්ධ දේශනාව යනු එදා කතාවක් නෙවෙයි, හැමදාටම වර්තමාන කතාවයි. වර්තමාන සමාජයේ ජීවිතය තුළ යුතුකම් වගකීම් ඉටු කරගනිමින් ලෝකෝත්තර මංපෙත් සලසා ගන්නට අවශ්‍ය නම් කෙනෙකුට ඒ සඳහා සම්පූර්ණ වැසුනා වූ මගක් තිබෙන්න බෑ. බාධා පවතින්නට පුළුවන්. ඉදිරියට එබඳු කටයුතු කරන්නා වූ අයටත් දැනට එබඳු කටයුතු කරමින් ඉන්න අයටත් හැමෝටම බාධාවල් හඳුනාගෙන බාධාවල් ඉවත් කරගන්න කරන්න ඕන කටයුතු පිළිබඳවත් හිතාමතා වුණත් නොදැන කරන්නා වූ බාධාවල් සිදු නොකරගන්නට අනාගතයේ දකින්න ඕන ආකාරය පිළිබඳ පැහැදිලි කරන්නටත් තමයි මම මේ කාරණේ ගන්නෙ. කුමක්ද මේ බුදුන් වහන්සේ පැහැදිලි කරලා තිබෙන්නේ?
ඒ පිරිස්වලට පැහැදිලි කරද්දී පැහැදිලි කළේ මේ එක්ක වාසය කරන්නා වූ යුගල 4ක් තියෙනවා කියන එක. ඔය නිවසක මව්පියන් නැත්නම් ඒ වගේ යුවලක් යුගදිවියක් ගත කරන ජීවිතය ගත කරන වාසය කිරීම එක්ව වාසය කිරීම තමයි සංවාස කියන වචනේ පාවිච්චි කරලා තිබෙන්නේ සරල අර්ථයකින්. සමාජයේ සිංහලෙන් වෙනත් එක අර්ථයක් සඳහා යෙදුවට මේ ගෙදරක වාසය කිරීම කියන එක පෙන්වන්නේ. නමුත් මේ වාසය කිරීමේදී එක්තැන් වන දෙන්නාගේ චරිත ලක්ෂණ අනුව අපායගාමී වෙන්නත් පුළුවන්, සුගතිගාමී වෙන්නත් පුළුවන්, නිර්වාණගාමී වෙන්නත් පුළුවන්. අන්න ඔබට නිර්වාණගාමී වෙන්න ඕන නම් ඔබ කවුද වෙන්න ඕන? මේ සමාජයේ ඉන්න එබඳු යුවලවල් අතර අපායගාමී කවුද කියන එක තේරුම් ගන්න වෙනවා. නිදී පිළිබඳව තථාගත බුදු පියාණන් වහන්සේ පළවෙනි කාරණේ පෙන්වන්නේ චවාය සද්දින් සංවසති කියලා. මේ චව කියන පදය ධර්මදේශනා කරද්දී යකෙක් යක්ෂණියක් කියන අර්ථය අරගෙන පවා පැහැදිලි කරන අවස්ථා මම දැකලා තිබෙනවා. මේ චව කියන පද්‍ය තියෙන්නේ මලමිනියක් කියන අර්ථයට. එතකොට මේ මලමිනියක් කියන වචනේ තේරුම ටිකක් ගැඹුරින් හොයා ගන්න වෙනවා. එහෙම නැතුව ඒක තේරෙන්නේ නැහැ. මොකද මේ පුද්ගලයන් දෙදෙනා මලමිනි දෙකක් නෙවෙයිනේ. නමුත් මලමිනිය කියන්නේ කොහොමද? ජීවිතේ අතහැර ගියා වූ සොහනට දාන්න ඕන එකක්. මෙන්න මේ වගේ මේ පෘථග්ජන සමාජයේ ජීවත් වෙනකොට ගත කළ ජීවිතේ දේවල් ටික එකතු කරගෙන මැරිච්ච අතීතයක් කරපින්නාගෙන ඒවා ඊයේ මේ මොහොත දක්වා ගත කර ජීවිතයේ සියලු දේවල් මල දේවල්. නමුත් ඒවා හැම මල දේවල් වශයෙන් අතහැර ගන්න බැරිකමක් තමයි පෘථග්ජන භාවය කියන්නේ. අදාළ ගැටුමකදී ගැටලුවකදී ලෝභ ද්වේෂ මොහ කටයුකදී මේ මල ටික එකතු කරගෙන තමයි ඔවුන් තීරණ ගන්නෙ. ඒ නිසා මලාතීතයකට පණ ගන්නමින් අවුල් ඇති කර ගන්නා කියන අර්ථය ගත්තම වඩාත් නිවැරදි කියලා මට හිතෙනවා. පෘථග්ජන සමාජෙම තමයි අපි හොයාගන්න බලමුකෝ ඒක. කතංච වික්කවේ චවචව සද්දින් සංවසති. ඉද වික්කවේ සාමිකෝ හෝති පානාතිපාති අදන්නා අදින්නා දානයි දායි කාමස මිච්ඡාචාරී මුසාවාදී පිසුනා වාචා පරසා වාචා සම්පලප්පා අවිජ්ජාලු ව්‍යාපන්න චිත්තෝ මිච්ඡාදිට්ඨි දුස්සීලෝ පාප ධම්මෝ. ඔන්න පැහැදිලි කර වදාහරනවා ඒ එක ජෝඩුවක් සමහන් ගත් කල සැමියා අර කියපු වචන වලින් මොකද්ද පෙන්වන්නේ? පංචපාපයේ දසකුසලෙන් හොයින් කොටසකින් යුක්තයි කියන කාරණාව. තවත් පෙන්නෝ දුස්සීල වූයේ පාපතර ධර්මයන් ඇත්තේ වැළඳගත් මසුරු මල සිතින්. ඒ කියන්නේ දෙන්ට සුදුසු අතක් නැහැ. කෙනෙකුට පරිත්‍යාගශීලීත්වයක් අවශ්‍ය වුණාට එහෙම දෙයක් හිතන අදහසක් නැහැ. ඒ සඳහා මසුරුයි. ඒ විතරක් නෙමෙයි. ඒ කාලේ හැටියට නම් මහාන බමුණන් ජීවත් වුණේ කවුරු හරි දින දෙකකින්. එතකොට ඒ ගෙවල් වලට ආපුවාම ඒගොල්ලෝ සපයනවා. එහෙම සමාජයක් එදා තිබුණා, අද ඉන්දියාවේ නැති වුණාට. ඒ බඳු තත්ත්වයක නැතිවත් ඉඳලා තියෙන බව තමයි පෙන්වන්නේ මේ මහාන බමුණන්ට ආක්‍රෝෂ පරිභව නින්දා කරන්නේ වෙයි. බිරිඳත් ඔය ටිකටමයි. දැන් කියන්න තියෙන්නේ මොකද්ද? තකට තක. නමුත් මේකේ ගැඹුර හොයාලා බලන්න.
මෙබඳු දෙදෙනෙක් ජීවත් වෙනවා නම් මේ කියන කාරණා කරනවා නම් ඔවුන් කවුද? ඔවුන්ගේ සිත්වල නිරන්තරයෙන් උපදින්නේ මොනවද මේ කාරණාවලදී නම්? ලෝභ, ද්වේෂ, මෝහ. විශේෂයෙන් ද්වේෂ මෝහ. එතකොට මේ පෙන්වන්නේ ලෝභ දේශ මෝහයන් සහිත පුද්ගලයෙක් සමග එකතු වුණ ලෝභ දේශයන් සහිත කාන්තාවක්. එතකොට ඔවුන් දෙදෙනාගේම දෙදෙනාම මලමිනී දෙකක්. හන්දයත් ලෝභ දේශ මෝහ යන අතීතයෙන් මෙන දේවල්නේ. ගත වූ ජීවිතය තුළින් හදාගත්ත දේවල්. දැන් මෙබඳු දෙදෙනෙකුට මහණ බමුණන්ට ආක්‍රෝෂ පරිභව කරන්නේ නම් ඉවසීමේ අගය හෝ කරුණාවේ අගය හෝ සාමීන් සමගින් විසීමේ අගය හෝ මේවා අත්දැකීමෙන් දන්නේම නැති අය. මන්දයත් හොස්සාගින් මැස්ස යන්න බැරි බව තමයි මේ පෙන්වන්නේ. නිරන්තරයෙන්ම අන්කෙනා කියන දේ බාරගන්න, ඒකට ප්‍රතික්‍රියා දක්වන. ඒක වැරදි වශයෙන් පේන. ඒකට තද උත්තරයක් දෙන. සාමාන්‍යයෙන් කියනවා නම් ඔබට මේ වගේ ජීවිත ගත කරන අය ඔබේ නිවස අසල හෝ පහමගදී සන්ධ්‍යාවට දකින්න පුළුවන් වේවි. පහර දී ගන්නවා, පරුස වචනෙන් බැන ගන්නවා, ලැජ්ජා බය නැති විදිහට හැසිරෙනවා. ඒකින් පෙන්වන්නේ ඔවුන්ගේ චිත්තාභ්‍යන්තරයේ වැඩුණා වූ ලෝභ දේශ මොහෙන් යුක්තයි. ලෝභයෙන් කටයුතු කිරීමට වඩා ද්වේෂයෙන් කටයුතු කිරීම. ඕනෑම ගැටලුවකට දෙදෙනා අතර හෝ අසල්වාසීන් සමග හෝ තවත් කාරණයකදී ඊට හා සාධාරණ විසඳුමක් හොයන්න, ධර්මානුකූල විසඳුමක් හොයන්න. ඉවසීම මේවා පිළිබඳව මේ 10ම අදට සම්බන්ධ වුණොත් එහෙම බලන්නකො මොනවද තියෙන්නේ කියලා. ප්‍රාණවද කරන්නේ වෙයි, සොරකම් කරන්නේ වෙයි, කාමයේ හැසිරෙන්නේ වෙයි, බොරු කියන්නේ වෙයි, පිසුණු බස් ඒ කියන්නේ පහලට අද වැටුණ මිනිස්කමේ ශරීරයේ පමණක් තිබෙන නිරන්තරයෙන් මමත්වය ඉදිරිපත් කොට ගන්න, මමත්වයේ ලෝභයේ ස්වභාවයෙන් එන, මමත්වයේ ද්වේෂයේ ස්වභාවයෙන් එන, මමත්වයේ මෝහයෙන් ස්වභාවයෙන් එන චරිත. එනම් සාමයක්, සමගියක්, සමාදානයක් නැහැ. අර මේ මට මතකයි සමාදානයට කැමති හාල්මැස්සා කියලා මම කියවලත් තියෙනවා. නමුත් තෝරුමෝරු සමාදානයට කැමති නෑ කියනවානේ. අන්න ඒ වගේ මේ ඉන්නේ තෝරුමෝරු දෙන්නෙක්. ප්‍රශ්න විසඳගන්නම හදන්නේ ගැටුම් ඇති කරගෙන. එතකොට මෙතෙන්ට මනුස්සකමක්වත් නැහැ. එතකොට මේ ඇයි මේකට මලමිනියක් කියලා කියන්නේ? දැන් ලදරුවෙක් ගාව මේ ගති ලක්ෂණ නැහැ. ගත කරන ජීවිතය තුළ එකතු කරගෙන තියෙන්නේන්ම අරමුණට එකතු වීම තුළින් ලෝභය මම, ද්වේෂය මම, මෝහය මම කොට ගන්නමින් ප්‍රශ්න විසඳන්න. පෘථග්ජන භාවය කීවට මදි, අමුමම පෘථග්ජන භාවය කිව්වම හරියයි. සමාජ වර්තමාන සමාජයේ ගැම දෙයක් තේරුම් කරන්න අලුත් වචනයක් එකතු කරලා තියෙන්නේ සමාජයේ. අන්න ඒ වගේ. කියන්න ඕන නැහැ මෙතන සාමාන්‍යයෙන් සමාජයේ පාවිච්චි කරනවා. අන්න ඒ අර්ථයෙන් මෙබඳු ජීවිතයක් ගත කරනවා නම් ඔවුන් අපායට යන්න පාර හදා ගන්න අය වුණාම ඔවුන්ට බණ ගැන කතා කරලා වැඩක් නැහැ. ගත කරනවා නම් ඒක හරි ගත කරන්නට කැමති නම් යුගදිවියක්. ඔන්න පොරොන්දන් නෙවෙයි බලන්න ඕන. ඔබ සමග එකතු වෙන කෙනා මෙබඳු මල චරිතයක්ද? මල අතීතයක් ගොඩ අරගෙන හැම විටම අඩුපාඩුම වැරදිම දකින, දොස් බස්ම හොයන, පහර දී ගන්නටම එන, පුරුෂ වචනම පාවිච්චි කරන මනුස්ස ප්‍රේතෙද්ද කියලා ඇහුවොත් තව හරියනවා කිව්වොත්. එබැවින් වාසනාවන්ත ජීවිතයක් ගත කරන්නට කැමති මහත්මයෙක් හෝ නෝනෙක් වේ නම්, නැත්නම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් වේ නම් විරුද්ධ පාර්ශවයේ කෙරෙහි කල්ැතු සැලකිලිමත් වෙන්න ඔවුන් හැදුණු වැඩුණු පරිසරය, ඔවුන් භාවිතා කරන වචන, ඔහුගේ මානසික ස්වභාවය බුදු සමය පිළිබඳ අබමල් රේණුවක්වත් තේරුම් අරගෙන නැද්ද? යොසීමේ වටිනාකම තේරුම් අරගෙන නැද්ද? අපි වගේ අය කරන ධර්ම දේශනා අසා ජීවිතේ ජය ගන්න ඕන කියන චින්තනයක නැතිද? එහෙනම් ඒ
යුගදිවියට එකතු වෙලා නම් ඒක දැන් ඉතින් මේවා අතෑරලා බණහන වැරුණාම හදන්න විදිහක් නැහැ. මම අනතුරු අඟවන්නේ එබඳු කෙනෙක් සමග නම් එකතු වෙන්නට එපා. එය මිහිමත අපායක්. ඔන්න පළවෙනි කාරණාව. දෙවෙනි එකට යනවා අපි. කතන්ත භික්ඛවේ චවෝ දේවී අසද්දේ සංවසති. ඔන්න දැන් මලමිනියකට නැත්නම් මේ මලාතීතයේ කරගහගෙන ප්‍රශ්න විසඳගන්න මම ගන්න පුද්ගලයෙකුට මුණ ගැහෙනවා දේවතාවියක් වගේ. ඇයට දේවතාවී කියන වචනේ පාවිච්චි කරන්නේ ලස්සනට ඇඳගෙන හින්දාද මූණ ලස්සන නිසාද කියලා බලන්න. නැහැ. ඒකට කාරණයක් තිබෙනවා. අර කියන චවෝ ලක්ෂණය ඔබ දැන් දන්න නිසා මම ඒක විස්තර කරන්නේ නැහැ. නමුත් බිරිය ප්‍රාණවදයෙන් වැළකී වෙයි, සොරකමින් වැළකී වෙයි, කාමමිත්‍යාචාරයෙන් වැළකී වෙයි, මුසාවෙන් වැළකී වෙයි, පිසුණු බස් වලින් වැළකී වෙයි, පරුස බස් වලින් වැළකී වෙයි, හිස් වචන වලින් වැළකී වෙයි, දැඩි ලෝභයෙන් තොරව ව්‍යාපාදයට නොගිය සිත් ඇත්තේ. තව වචනකුත් තියෙනවා සම්දිටු ඇත්තේ වෙයි. මේ සම්දිටු කියන්නේ බුදුදහමේ ආර්ය සම්මා දිට්ඨිය නෙමෙයි. අර ඒකේ තිබෙනවානේ යහපත් දැකීමක්. මේවා වැරදි කියන දැක්මක් තිබෙනවා. ඔය ඔක්කොටම එහෙම වෙතත් යම් මට්ටමකදී මේවා නැහැ. දැන් එතකොට ඒ චරිතය කොහොමද හැසිරෙන්නේ? ඒ චරිතය මේ වගේ අවස්ථාවකදී අර කැප්තට කැල්ල ගත්තට කොහොමිට ප්‍රතිපත්තිය පාවිච්චි කරන්නේ නැහැ. නිර්ලෝභී කියන වචනේ පෙන්වනවා දෙන්නට සුදුසු අප් තියනවායි කියලා දාක පැහැදිලි කරලා තිබෙනවා. ඒ වගේම ව්‍යාපාදයට නොගියේ. ඒ කියන්නේ යම්කිසි සිද්ධියකදී ඔස්සාගෙන් මැස්සයන්ට බැරි තරමට කේන්ති අරගෙන ප්‍රශ්න විසඳන්නට යන්නේ නැති ඒකේ වැරද්ද දකින්න කෙනෙක්. දැන් ඒක වැරදි කියලා සමාජය දකින්නේ නැහනේ. ඒක ඔබ නෙවෙයි. ඔබේ කය හෝ ඔබේ බුද්ධිය නෙවෙයි ඒක. ඔබ එනකොට ගෙනාවේ නෑ මේක. නමුත් ඔබ හදාගත්ත ඔබට එරෙහි හතුරෙක්. මේ හතුරගේ මූලයේ සැඟවී තිබී අදාළ කාරණේ එළියට එනවා. ඇවිදින් ඔබට කරන්නේම අහිතක්, අවැඩක්, හානියක්, ශාරීරික, මානසික හැම පැත්තකින්ම. එබැවින් අනත්ත ජනනෝ දෝසං චිත්ත පකෝපනෝ භයං අන්තරතෝ ජාතං තන් ජනෝ නාව බුජ්ජති. ඇතුළත බයක් ඇති කරන බව ඔහු දන්නේ නැහැ කියලා බුදුන් වහන්සේ වදාහරනවා. එබැවින් මා දකින්නේ මේ සමාජයට තථාගතයන් වහන්සේ පැහැදිලි කරව අදහලන්නේ gedara dore ජීවත් වෙන්න. සාමයෙන් සමගින් සමාන. මේ අවිය පාවිච්චි කරන්න එපා කියලා දැන් මෙතන පෙන්නනවානේ මේ ව්‍යාපාදයට නොගිය සිත්. දැන් මොකද්ද මෙතන තරමක් පහසුවක් පවතිනවා. මන්දයත් සැමියාට දස්පස්දා කුසල් සහ ව්‍යාපාද සිතක් තිබුණට ඒ ස්වභාවය හඳුනාගෙන ඒට සහයෝගය දක්වන්නට. එහෙම නැත්නම් උල්පන් දන් දෙනවා කියලා කියන්නේ. ඒකට නොයන එහි වැරද්ද දකින ඊට වඩා වෙනස් මගක් ගත්ත චරිතයක් මේ. දැන් දෙන්න දෙපැත්තකට යන්නේ. මෙහිදී මේ ස්වාමි පුරුෂයාට අපි පෙන්වන මග යන්ට වරම් ලැබිලා නැහැ. ඔහුට මොකද මේ පෙන්වන්නේ බුදුදහම පිළිබඳව මොනම අවබෝධයක්වත් දන්නේ නැති චරිතයක් කියන එක පිළිබඳව. අනිත්‍ය ස්කන්ධ පංචකය ඕවා පිළිබඳව මොකක්වත් දන්නේ නැහැ. ඒ එන හැඟීම මම කොටගත් 100%ක්ම මේ මොහොතට උපදින හැඟීම මම කොටගත් චරිත. මේ පෙන්වන්නේ ඒවයින් වෙන්වීම තුළ අර ලෝභය, ද්වේෂය, මෝහය වැඩිම බාල වෙලා තිබෙනවා. නැතුවා නෙවෙයි, නමුත් බාල වෙලා තිබෙනවා. ඒවා භාවිතා කරන්නේ නැතුව ඉන්න ටිකක් පුරුද්දක් තිබෙනවා. දැන් මෙබඳු තත්ත්වයක් තුළ මම දකිනවා අර අන් පුද්ගලයා සමග වාසයේදී ඔහුගේ දුර්වලකම් මෙයාගේ දුර්වලකම් හදාගන්න උදව් වෙනවා. අර දෙන්නගේ දුර්වලකම් වැඩි වෙන්න උදව් වෙනවා වරනහම දෙන්නටම පාරක් පෑදෙන්නේ නැහැ. මෙතනදී ඒ පුද්ගලයා ඒ නිසා පත්වන පීඩිත භාවය, දුකටපත් වෙන ස්වභාවය, නොසන්සුන් වෙන ස්වභාවය හඳුනාගෙන
ඔහුට නොසන්සුන් නොවන ආකාරයෙන් කටයුතු කරන්න සහයෝගය දැක්වීම සහ ඔහුගේ නොසන්සුන් ස්වභාවයේදී එයට තමා නොසන්සුන් නොවී ඉන්නට ඉගෙනගත් චරිතයක් වශයෙන් සමහර විට අපි කතා කරන ධර්ම දේශනාවල මූලික පැත්ත අසා මම යන්න නොවන බව සහ මම යන්න කයන්න යන්න නොවන බව තරමක් දුරට හරි තේරුම් ගත්ත ලබාගත් ජීවිතය තුළ කිසියම් ආකාරයක දසවස්තුක සම්මාදිට්ඨික චරිතයක් වශයෙන් අපිට දකින්න පුළුවන් මේක. ඊට ඉදිරියට ගියා වෙන්නත් පුළුවනි. එතකොට ඒ බඳු චරිතයකට ඒ මොහොතේ එන හැඟීම පිළිබඳව අවබෝධයක් තිබෙනවා. හැඟීමෙන් වසඟ වෙන්න ඕනේද? හැඟීමට වසඟ නොවි හැඟීම පාලනය කරගන්න ඕනද කියන එක පිළිබඳව පාලනයක් එයාට තියෙනවනේ. දැන් මෙතන මේ මත්පැන් පානය කරන ආදී මේක වැරදි කරන පුද්ගලයෙක් ගත්තාම ඔහුට මොනම ඉවසීමක්වත් නැහැ. ඒ මොහොතේ හැඟීමට එකතු වෙන එක බලවත් පුරුද්දක් කොටගෙන තිබෙනවා. ඔවුන් ඉතින් මිහිමත අපායක් හදාගත්තා මේ භාගයට භාගයක්. එතකොට මෙයාට යම් මට්ටමක පහසුවක් තියෙන්න පුළුවන්. ගෙදරමත් මෙයාට උදව්වකුත් තියෙනවා. මේ තමන් සන්තක දැන් මේ කතා කරන පුද්ගලයාගේ චිත්තාභ්‍යන්තරයේ ලෝභ දේශ මොහ වල නැතුවා නෙවෙයිනේ. නමුත් අර පුද්ගලයා කරන කියන ක්‍රියාකාරකම් නිසා මෙයාට මතු වුණාට ප්‍රතික්‍රියා දක්වන්නට නොයා දරා ගන්නට තරම් සංයමයක් පුරුදු කර ගැනීමක් තිබෙනවා කියලා මේ පෙන්වන්නේ. නැත්නම් පුරුදු කර ගන්න කියලා මේ කියන්නේ. දැන් අපි හිතමුකෝ එහෙම මේවා හොයලා බලන්න නැතුව යුගදියට එකතු නැයි කියලා. ටික දවසක් යනකොට තේරෙනවා ඔස්සාගින් මැස්සා නැති දැන් බැරි. එහෙම නැත්නම් මේ කියන යම් යම් දුස්චරිත තියෙන කෙනෙක් කියලා. දැන් ඉතින් ගෙදර යන්න නෙවෙයිනේ. අර ගීතයකක් තියෙන වැඳගත්තා නම් තමසේ වෙරේ ගහනවා කියලා. එහෙනම් එතෙන් පටන් ඔහුව මේ පැත්තට හරවා ගැනීම සඳහා ඉවසිලිවන්ත වූ උපක්‍රමශීලීව නසරුප් බව, නොයවසීම, දේශසහගත බව, දුරදිග ගෙන යාමේ ආදීනව ඔහුට පෙන්වන්න පුළුවන් ආකාරයකට කටයුතු කිරීම තුළින් ඔවුනුත් ටිකෙන් ටික ගන්න උත්සාහ කරනවා වරුණාම ජීවිතයේ ශ්වාසය කරන්නට අවශ්‍ය නම් සමගිව එකයි කරන්න ඕන කාරණාව. ඒ බඳු තත්ත්වයකදී ඉදිරියේ යහපත් කරගන්නට මේ කියන දේවතාවියට පුළුවන්කමක් තිබෙනවා මන්දයත් ඇයට ඉවසීමක් තියෙනවා. ඇය ක්‍රෝධ චරිතයක් වශයෙන් පෙන්වන්නේ නොකරන කියන එකේ තේරුම සම්පූර්ණයෙන්ම ක්‍රෝධයෙන් හිස් කියන එක නෙමෙයි. ව්‍යාපාදයට නොගිය කියන්නේ ව්‍යාපාදයට ගියා නම් බැන ගන්නවා ගහ ගන්නවා. පලි ගන්නවා. එතකොට නොයනවා නම් ඒකට යන්නේ නැහනේ. ඒ බඳු කෙනෙක් සමග ජීවත් වෙන්න ඕන නම් අපහසු වෙන්න පුළුවන් නිරන්තරයෙන් මේ පුද්ගලයා ඇඟටම එන්න ඉඩ තියෙන නිසා. නමුත් දැන් ඉතින් එකතු වෙලා ඉන්නවා නම් කරන්න ඕන කාරණාව ආදර්ශමත් බලවීම තුළින් කලබල නොවීම තුළින් එහි වටිනාකම හැඟෙන ආකාරයට ඔහුට අවබෝධයක් ලබා දීම තුළින් ඔහුට තේරුම් ගන්න පුළුවන් කෙනෙක් නම් ඔහු වෙනස් කරගන්න අපට පුළුවන් වෙයි කියන කාරණාව තමයි මෙතන පැහැදිලි කරන්නේ. අපි යනවා තුන්වෙනි චරිතයකටත්. මේකේ අනිත් පැත්ත ඊට පස්සේ. මේ ගති ලක්ෂණ දෙක මාරු වෙනවා ඊට පස්සේ. ඒ කියන්නේ කතංච වික්කේ දේවෝත් චවාසද්දින් සංවසති. දැන් පුරුෂ පක්ෂයේ පුද්ගලයාට ස්වභාවයෙන් මත්පැන් පානය උරුම නොවුනා වූ ප්‍රාණඝාතය අදත්තා දානය ආදී දේවල් ජීවන පාය නොවුනා වූ බොරු පරස හිස් කියන මේ කාරණා නිරන්තරයෙන් භාවිතා කිරීමෙන් භාවිතා නොකරන යහපත් මව්පිය පරිසරයක හැදුනා වූ කෙනෙක් වශයෙන් පැහැදිලි කරනු ලබනවා. ඉන් එහාට දසවස්තුක සම්මාදීන් යුක්ත විට්ඨියෙන් යුක්ත වූයේ. එහෙමයි ගන්න වෙන්නේ අපට සාමාන්‍ය මෙතන සම්මාදිට්ඨි සිත් ඇත්තේ කියලා සම්මාදිට්ඨිකෝ කියලා පැහැදිලි කරනවා. සම්මාදිට්ඨිකෝ සීලවා කල්යාණ ධම්මෝ කියන එක පැහැදිලි කරනවා. සිල්වත් වූයේ යහපත් ධම් කල්යාණ ධම් ඇත්තේ මසුරුමල තුනී කළ සිතින් යුක්තව
ඒකේ වාසය කරනවා. මහාන බමුණන්ට පුළුවනි නම් උදව් කරනවා යරුණාම ඔවුන්ගේ සිල් ගැන කතා කරලා ඇදපළක ආක්‍රෝෂ පරිභව කරලා එලව ගන්නට කල්පනා කරන මනසක් නැහැ. දැන් කුමක්ද මේ පෙන්වන්නේ? පුද්ගලයෙක් වශයෙන් ජීවත් වෙනවා නමුත් ලෝභ දේශ මොහ ප්‍රශ්න විසඳන්න පාවිච්චි කරන්න සූදානම් නැහැ. දැන් මේක දකින්න මේ සමාජය තුළ මේක දකින්න ප්‍රශ්න විසඳා ගැනීම සඳහා මොකද මේ කරන්නේ සමාජයේ? ලෝභ දේශ මොහ පාවිච්චි කරනවා පෘථග්ජන පුද්ගලයා. එයින්ම ජීවිතය අඳුරින් අඳුරට යනවා. එයින්ම ජීවිතයේ දුරදිග ගියන් පසුව බිරිඳට සැමියා පහර දෙනවා, සැමියාට බිරිඳ පහර දෙනවා, එක්ක සැමියා අතින් බිරිඳ මිය යනවා, එහෙම නැත්නම් බිරිඳ අතින් සැමියා අංග විකල වෙනවා. දැන් මේක දකින්න මොනවද මේ කවුද මේවා කරන්නේ කියලා? හැමෝම කරන්නේ කන බොන එක. බොන කියන එක මත්පැන් නෙමෙයි, කෑම්බීම් ගන්න එක. හැමෝම කරන්නේ ඇඳුම් අඳින එක. හැමෝම කරන්නේ හුස්ම ගන්න එක. හැමෝම කරන්නේ ජීවනෝපායක් සකසා ගන්න එක. වෙනස් වෙන්නේ කොහොමද? මේ මෙලවට එන ආකාරයේ මුහුණුවර වෙනස් වෙනවා වගේම තවත් වෙනස් වීමක් තිබෙනවා. ඔහු පිටපස පවතිනා වූ පෙරකල පින් අඩුකම හෝ පින් මදකම හෝ පින් වැඩිකම හෝ පව්කාර මේ වගේ පැත්තකුත් තිබෙනවා. මේවත් මෙතන බලපානවා. එබඳු තත්ත්වයන් තුළ අපට මේ සාර්ථක ජීවිතයක් ගත කිරීම සඳහා නම් පවුල් පසුබිම කියන එක පිළිබඳ හොයා බලා. මව්පියන්ගේ යහපත් පවුල් පසුබිමක් තුළ හැදිලා තිබෙන්නේ. මිත්‍රයින් ඇසුරු කරලා තියෙන්නේ පවිටුද කල්යාණද? චරිතය කිබඳු එකක්ද? මම හිතන්නේ 20 පොරොන්දමට වඩා 4 පොරොන්දම බලන එක වටිනවයි කියලායි මම දකින්නේ. කොහෙද ඒක තියෙන්නේ කියලා අහන්න පුළුවන්. තිබෙනවා ත්‍රිපිටකයේ තියෙනවා. සමසද්දා, සමචීල, සමචාග, සමපොඤ්ඤා ඕනනම් නකලපිතු සමජීවී සූත්‍රයේ එහා පැත්තේ ඇති පෙන්වන්න. එතකොට මේවා කල්ැතුව ගන්න ඕන තීරණයන්. හැඩරුව උසමහත නම් ගැලපෙන්න ඕන. නමුත් ජීවනෝපාය සකසා ගන්න පුළුවන්ද? නමුත් ජීවනෝපාය සකසා ගත්තට ඔහුගේ චරිතය චවෝ චරිතයක්ද? හැම විටම මලාතීතයේ මතක් කරගන්න දොස් බස් පාසන හැන්දෑවට ඔය සමහර බීගත් මිනිස්සු හැම කාන්තාවන් පැරණි දේවල් මතක් කරගනිමින් දොස් මේ දබර කරගන්නවා. එතකොට මේ පැරණි දේවල් මතක් කිරීම කියන්නේම මලමිනියක් කියන්නේ අන්න ඒක තමයි. ඒවා දැන් ඉවර වෙලා සාමාන්‍යයෙන් මේ මට මතකයි ඔය තරොඩ කාලේ මට ඇහුණු ගීපද දෙකක් තියෙනවා. රණ්ඩු වෙන්න ඕන නෑ සමගි වෙන්න දැන් හොද්ද ඉදෙනකම් තමයි දබරකම් අපේ තන්තු දබර ඕනමයි පවුල් ජීවිතය කියලා. ඒ යම්කිසි පෘථග්ජන මට්ටමේ සමාජයකට මේ හැඟීමක් එන්න පුළුවෙනි. නමුත් ඒක දුරදිගගෙන යා යුතු නැති ඉක්මනින් අවසන් කළ යුතු කියන එක තමයි හොද්ද ඉදෙනකම් කියලා කියන්නේ. ඒවත් පුරුදු. මට හමු වෙලා තියෙන යම් චරිත තිබෙනවා. අපි මේ කතා කරන සදහම් තේරුම් අරගෙන එකතු නොවීම කියන තැනට ගියා අය නෙවෙයි. නමුත් ඔවුන් දන්නවා දුරදිග ගියොත් ඒක දෙපිලටම හානියක් කියලා. ඒ නිසා ඒ මොහොතේ කලබල වුණ චරිතය දැක කලබල නොවුන කෙනා කලබලයට කලබලයෙන් පිටුවෙන්න රොදී මග හැරීම ඔවුන් උපක්‍රමශීලීව භාවිතා කරලා තියෙනවා ස්වකීය යුග දිවියන්ෙහිදී. අපි තව ටිකක් එහාට එන්න ඕනේ මෙතනින් නතර කරන්නේ නැහැ. නමුත් මෙන්න මේ බඳු පුරුෂ පක්ෂය කිසියම් ආකාරයේ සංයමයක් සංවරයක් ඇති අරපිරිබැස්මක් ඇති චරිතයක් නම් එදට ඔහු ආක්‍රෝෂ පරිබව නින්දා නොකරන්නේ නම් ඒකෙන් පෙන්වන්නේ ආක්‍රෝෂ පරිබව නින්දා කියන්නේ ද්වේෂය මුල් කොටගත් ප්‍රකාශනයක්නේ. තරහෙන් නැත්නම් බනින්න බෑනේ කාටවත්. එතකොට මහාන බමුණන් කෙරෙහි කිසියම් ආකාරයක ලැබියාවක් ගෞරවයක් ප්‍රසාදයක් කරුණාම ඔවුන් දකින්නකොට අර ඇතුළතින් උපදින එක නෑ යාට ද්වේෂය. දැන් මේවා මේ තියෙන දේවල් බාහිර ලෝකෙ තිබෙන දේවල් නෙමෙයි Taman ළඟ තිබිලා උපදින එකනේ. ඒක නැහැ. එහෙනම් එයාට ඒ අයට උදව් උපකාර කරන්න පින් බලාපොරොත්තුෙන් හරි ඒගොල්ලොන්ගේ සිල් වලට උදව් කිරීමක් තුළින් හරි කොහොම හරි
මෙබඳු චරිතයක් ගත්තහම බුදුන් වහන්සේ නම් කරනවා ඒක දේවතාවෙක් වගේ කියලා. හැබැයි මේ කතාවේදී දේවතාවට එකතු වෙන්නේ අලිත් මලමිනියක්. ඒ මේ මලමිනිය හැදෙන්නේ කොහෙද කියලා හොයලා බලන්න වෙනවා. ශරීරයෙන් මලමිනිය නෙමෙයි මේ මල අතීතයේ කරහ ගන්නව මලමිනිය හැදෙන්නේ කොහෙද? ළමා කල පටන්ම ආදරයක් නොලබන, ලෙන්කතුකමක් නොලබන, ඒ වෙනුවට සැරපර්සම, තර්ජනයම, පහර දීම්ම සිදු කරන, නිරන්තරයෙන් චිත්තාභ්‍යන්තරයේ කිලිටි කරගනිමින් පරුස වචනම අහන්න ලැබෙන මේ පරිසරයක් තුළ ඔවුන්ටත් පුරුදු වෙන්නේ ඒක සාමාන්‍යයෙන් මම අත්දැකලා තිබෙනම දෙයක්. ඇතැම් මේ මෙබඳු දොස්පස් තබා ගන්නා, පරුස වචන කියා ගන්නා, පහර දී ගන්නා මව්පියන්ගේ දරුවනුත් අවුරුදු 5 6 4 5 6 දිම ඒ වචන පාවිච්චි කරන්න හොරු වෙනවා. ඒක පරිසරයෙන් සිදුවෙන කරුණක්. ඒක වැරද්දක් තේරෙන්නේ නැහැ. ඒකට හුරු වෙන එකයි අර වෙන්නේ. නමුත් වැරද්දක් බව තේරුම් කරලා දුන්නොත් හදා ගන්නත් පුළුවනි. නමුත් ඒ පරිසරයේ ආසිතව ගත් කල මෙන්න මේ විදිහට අර ඒ මොහොතට එන හැඟීම භාවිතා කරන්නට බොහොම පහසුයි පෘථග්ජනයාට. ඒක වරදක් වුන් දකින්නේ නැහැ. මන්දයත් ඒ මොහොතට වුන්ට එය මමයි. මම ආවිත යමෙක් පරදින්න සූදානම් නැහැ. කොක්කෙන් හරි කෙක්කෙන් හරි දිනන්නයි හදන්නේ. ඒ නිසා මේ චරිතවල තථාගතයන් වහන්සේ ගැඹුර විග්‍රහ කරනු ලබන්නේ. ලෝභ දේශ මොහයන් මමත්වෙන් භාවිතා කරන කියන අර්ථය තමයි මේ මලමිනී කියලා කියන්නේ. නැතුව මැරිලා නැහැ නේ ඒගොල්ලෝ. ඒ මත කලෙබරේ කියන අර්ථයෙන් චවෝ කියන වචනේ පාවිච්චි කරන ගත්තාම එතකොට වුන් ජීවත් වෙනවා. නමුත් වුන් හැම විටම පාවිච්චි කරන්නේ ගත වුණා වූ අතීතෙන් එන්නා වූ කාම විතර්කය, ව්‍යාපාද විතර්කය, විහිංසා විතර්කය. මේ තුනටම එකතු වෙලා ප්‍රශ්න විසඳන්න යන අය. එහෙම වුණාම සාමයෙන්, සමගියෙන්, සමාදානයෙන්, ආදරෙන් පිරුණ ජීවිතයක් එතන තිබෙන්නේ නැහැ. ඉතින් ලැබිලා තියෙන ජීවිතය නම් හදාගන්න අනතුරුව ධර්ම ශ්‍රවණය කරලා දරා ගන්න අවශ්‍ය ශක්තිය පුරුදු කරගන්න වෙනවා. දැන් මේ දේවතාවට නම් මේ මලමිනිය හදා ගන්න වෙනවා. මේවා මෙහෙමම තියෙනවා කියලා අපි කියන්නෙත් නැහැ, බුදුන් වහන්සේ වදාරන්නෙත් නැහැ. මේ පවතින තත්ත්වයක් පෙන්වන්නේ. හොඳයි කල්යාණ මිත්‍ර සේවනයක් ලැබුණොත් මේ පුරුෂයාගේ ස්වභාවය කාන්තාවට වැටහුණොත් Tamanට වඩා ඉදිරියෙන් දියුණුවෙන් ඉන්නේ, මූණ ලස්සනයි, දිරණ බවක් පෙනෙන්නේ නැහැ, ලෝකයාගේ චෝදනා ලැබෙන්නෙත් නැහැ කියලා මමත් එහෙම වෙන්න ඕන කියලා හිතුනොත් එහෙම. මොකද මේ පුද්ගලයෙක් කියන්නේ වෙනස් කරන්න බැරි ගලක් නෙමෙයිනේ, මේ චරිත ලක්ෂණනේ. චරිත ලක්ෂණ වලට ඊට පස්සේ අදාළ ආදර්ශය ලැබුණොත් ඔහුටත් මේ දේවියා වෙන්න පුළුවන්කමක් තිබෙනවා. මේකත් 50% සාර්ථකත්වයක් පවතින එකක් කරුණාව 100% සාර්ථක ජීවිතයක් වෙන්නේ නැහැ. මොකද පාලනයක් නැති කෙනෙක් සමග පාලනයක් ඇති කෙනෙක් වාසය කරන්නේ. මම දකින්නේ හුඟක් සමාජවල මේ තුන තමයි තිබෙන්නේ අදත්. එදා පමණක් නෙමෙයි අදත් මේ සමාජය තුළ පෘථග්ජන සමාජය නම්. ඒ කියන්නේ පාසල් ගියාට, බුද්ධ ආගම ඉගෙන ගත්තාට ස්වභාවයෙන්ම මේවට ඇතැම් හුරු වෙනවා. බොරුවට හුරු වෙනවා, හොරකමට හුරු වෙනවා, පිරිමි පක්ෂ නම් බොහෝ විට මත්පැනටත් හුරු වෙනවා. ඒ වගේම පෘථග්ජන ස්වභාවයේදී අනිකුත් කාමීත්‍යාචාරයටත් හුරු වෙනවා සමහර විට. ඒ වගේම මසුරු මල සහිත වෙනවා සමහර විට. ඒ වගේම පූජ්‍ය පක්ෂයේ දොස් දකින්ට ඉගෙන ගන්නවා කාගෙන් හරි. එහෙමත් පවතිනවා. එතකොට එය සමාජයේ ජීවත් වෙමින් හදාගත්ත චරිත ලක්ෂණයක අනාගතයයි මේ ප්‍රදර්ශනය කරන්නේ. දැන් මේ තත්ත්වයන් තේරුම් අරගන්න. නිවන් මගට යා නොහැකි චවෝ චවා. චවෝ දේවියා අර්ධ වශයෙන් උත්සාහ කළ හැකි. දේවෝ චවා අර්ධ වශයෙන් උත්සාහ කළ හැකි. එතකොට මේවා ලැබෙන්නෙම කිසියම් ආකාරයක ගිනි ගොඩක් සහිත ජීවිතයක් දැන් ඉතින්.
දැන් මම මේක පැහැදිලි කරන්න කැමතියි මෙහෙම. ඔන්න ඔය ලෝභ දේශ මොහ නැමැති ගින්න සහිත ජීවිතයක් ගත කරනකොට තමයි ගිහිගේ ගිනිගයක් කියලා කියන්නේ. එහෙම නැතුව සම්පූර්ණයෙන්ම මේ සුදු ඇඳගෙන නැත්තම් අපි වගේ වර්ණ ඇඳගත්තේ නැති ඒවා ගත කරන ඔක්කොම ගිනිගයක් කියන එකක් මේකෙන් කියවෙන්නේ නැහැ. ඒ බාහිර ගිනි නෙමෙයි මේ කතා කරන්නේ. අර ගිහි කියන පුද්ගලයා ගන්න පෘථග්ජන කියන අර්ථයෙන්. ඔහු පාවිච්චි කරන්නේ ලෝභ හැඟීම, මෝහ හැඟීම, ද්වේෂ හැඟීම. එතකොට ඔහුගේ හිතේ ගිනි තිබෙනවා, අනිත් අයටත් ගිනි ඇවිලෙනවා. එහෙමයි ගිහිගේ ගිනිගයක් වෙන්නේ. නැත්නම් බුදුන් වහන්සේ වදාළ පරිදි හිත හදාගන්න පැත්තට යන්න ගියොත් ඔය ගිහිගයත් පැවිදිගයක් වගේ වෙනවා. අපට වෙන්න ඕන ඒකයි. එහෙම නැතුව සියලුම අය පැවිදි කරන්න හරි සියලුම ගෙවල් පන්සල් කරන්න හරි ඕන නැහැ. පන්සල් කරන්න ඕන නැහැ, විහාරස්ථාන වාගේ කරන්න පුළුවන්. ඒ බාහිර සැරසිල්ල වලින් පමණක් නෙවෙයි. මේ මිනිස් චිත්තසංතානය බුදුන් වහන්සේ වදාළ පරිදි පාලනයකට යටත් කොට ගැනීම. එදිනෙදා ජීවිතයේදී Taman උපදින හැඟීම් තමා බව තේරුම් අරගෙන මම යනු ශරීරය නොව Taman තුල උපදින්නා වූ හැඟීම් බව තේරුම් අරගෙන ඒ හැඟීම් වල භාවිතා නොකල යුතු සහ කල යුතු දෙපැත්තක් තිබෙන බව තේරුම් අරගෙන භාවිතා නොකල පැත්ත භාවිතා කිරීමෙන් අපායගාමී වෙන බව තේරුම් අරගෙන භාවිතා කල යුතු පැත්ත වැඩි දියුණු කිරීම තුළින් Tamanට ඉසා යහපතක් සිදු වෙන බව තේරුම් අරගන්න. ඒ විදිහට හරි ලස්සන විග්‍රහයක් මේක තුළ මම දකින්නේ. ලබාගත් ජීවිතය තුළම සැනසීම කරා යන්නට අවශ්‍ය චරිත ලක්ෂණ දෙකක් එක්තැන් කරන්න පුළුවනි නම් ඊළඟ පදයට ගියාම මම හිතනවා තෝරගන්න පුළුවන් වෙයි කියලා. කතංච බික්කවේ දේවෝ දේවියා සද්දින් සංවස දැන් අර්ථය ඔබට කියන්න ඕන නෑනේ. මේ පැහැදිලි කරපු කරුණ අනුව ගත් කල. එහෙමනම් ඒ අය හැදුණු පරිසරය තරමක් හොඳයි. සමහර වෙලට බුදු සමය වැනි වර්තමානයට ගැලපුවොත් බුදු සමය වැනි පැත්තකින් යමක් තේරුම් අරගෙන සසරින් ගෙන පුරුද්දක් සමග යම් ආකාරයක මව්පියන් ගාවත් තිබෙනවා හරි ගන්න තියෙන ආදර්ශ. සමහර සෙනෙහවන්ත මව්පියන් ඉන්නවා කිසි දවසක සැමියාට හෝ බිරිඳට අතක් උස්සන්නේ සැරවැර දාන්නේ නැහැ. දුක සැප දෙකේදී ළඟින් ඉන්නවා. එතකොට ඒ අම්මගේ තාත්තගේ තියෙන ලෙන්ගතුකම දරුවන්ට පෙනෙනවා. එතකොට ඒගොල්ලොත් කල්පනා කරන්නේ අපේ තාත්තට අම්මා ලැබිනා ඉන්නවා වගේ. අම්මට තාත්තා ලැබිලා ඉන්නවා වගේ සහායක් මටත් ලැබෙනවා නම් කියලානේ. එතකොට සම්පූර්ණයෙන් මේක පුද්ගල ක්‍රියාකාරීත්වයක් නෙමෙයි. පුද්ගලයා කායික වුණාට ක්‍රියාකාරීත්වය චිත්තචෛතසික ක්‍රියාකාරීත්වයක්. චිත්තචෛතසික ක්‍රියාකාරීත්වය ඕනෑ තරම් වෙනස් කරන්න පුළුවන්. හොඳම පැත්තටත් වෙනස් කරන්න පුළුවන්, නරකම පැත්තටත් වෙනස් කරන්න පුළුවන්. අනුවේ නරකම පැත්තට වෙනස් කරන පාර තමයි මත්පැන් පානය ධාදුරාචාරය කියලා කියන්නේ. ඒ සොරකමට ගියොත් හරි පරුස වචනට ගියොත් හරි එවෙන් වැඩෙන්නේ ද්වේෂ චරිතේ, ද්වේෂසහගත බව මුලක් බවට පත් වුනහම ඒක හැම මොහොතේදීම මතුවෙනවා. මතුවුනහම ඔහු ළඟ ඉන්න උගතා, බුද්ධිමතා, මහත්මතා නැත්තම් නොවන මහත්මයා යට වෙනවා. ද්වේෂයට. කාටවත් යට වෙනව නෙවෙයි. Taman දියුණු කරගත්ත, Taman ලබාගත්ත ඒ සියල්ල යට වෙනවා. අපි කියමුකෝ මහාචාර්යවරයෙක් වෙන්න පුළුවනි, නළුවෙක් වෙන්න පුළුවනි, දේශපාලනඥයෙක් වෙන්න පුළුවන්, ගුරුවරයෙක් වෙන්න පුළුවනි. ඒ වගේ Taman ලබාගත්ත පුජ්‍යපක්ෂ කෙනෙක් වෙන්න පුළුවනි. ඕන කෙනෙකුට. නමුත් අර ගති ලක්ෂණේ පුරුදු වෙලා තිබුණොත් එහෙම මේ සියල්ල යට වෙලා අරක ඉස්මතු වෙනවා. ඉතින් මේක තේරුම් ගන්න ඕන Taman ළඟ මෙබඳු තත්ත්වයක් තිබෙන බව. කැඩපතකින් මුහුණ පෙනෙනවා වගේ Tamanගේ යම් යම් අවස්ථාවල මතුවෙන මේ චරිත ලක්ෂණ ග්‍රහණය කරගන්න වටහා ගන්න පුළුවන් නම් Taman මෙබඳු දුර්වලයෙක්. කායික දුර්වලයෙක් නෙවෙයි, අධ්‍යාත්මික වශයෙන් මෙබඳු දුර්වලකම් පෝෂණය කරගත්ත අඩුපාඩුවක් තියෙන කෙනෙක් වශයෙන් Taman තේරුම් ගැනීමම උදව් වෙනවා, උපකාර වෙනවා. ඒ තේරුම් ගැනීමේදී දැන් ඔවුන්ට ගමනක් තිබෙනවා. මේ දේවදේවියා සද්දින් සඳහා විශේෂ ගමනක් තිබෙනවා. මන්දයත් ඒ අයගේ ලක්ෂණ පෙන්වන්නේ
සම්මාදිට්ඨික ලක්ෂණ. පින්පව් විපාක විශ්වාස කරන ලක්ෂණය. ඒ වගේම ආපු හැඟීමක්කට එකතු වීම තුළින් සිදුවන හානිය දකින අය. අර අනත්ත ජනනෝ ලෝභෝ ලෝභං චිත්ත ප්‍රකෝපනෝ අනත්ත ජනනෝ දෝසෝ දෝසං චිත්ත ප්‍රකෝපනෝ අනත්ත ජනනෝ මෝහෝ මෝහං චිත්ත ප්‍රකෝපනෝ කියන එක අත්දැකීමෙන් දන්න අය. එදිනෙදා ජීවිතයේදී මතුවෙන ගැටලු වලට නීත්‍යානුකූල විසඳුම් ඇරුණාම ලෝභ දේශ මෝහ මූලික විසඳුම් ලබන්නේ නැති චරිත වෙන්නට ඕන උගත් බුද්ධිමත් සමාජය. බෞද්ධ සමාජය. මතක තබා ගන්න. අන්න මෙතනින් එහා පැත්තට ඊට පස්සේ තව ටිකක් අවශ්‍ය වෙනවා මේ දිව්‍ය ලෝකේ හදාගන්න. දැන් අර අපායක් නේ හදාගත්තේ චව චවා එකතු වෙලා. අර ඊට පස්සේ පවතින එක භාගයක් අපාය භාගයක් දිව්‍ය ලෝකේ භාගයක් අපාය දවස් දිව්‍ය ලෝකනේ. දැන් මේ ඊට වඩා වෙනස් හැඟීමක්. දැන් මෙබඳු තත්ත්වයන් හොයන්න ඕන නේද? ජීවිත අවසානයේ දක්වාම ඔබ ජීවත් වෙන්න හදන්නේ සැමියෙක් සමග නැත්නම් බිරියක් සමග නම් එයා සහයෝගය දක්වන කෙනෙක් ගැළපෙන කෙනෙක් වෙන්න ඕන කියලා කියනවා නේද? එතකොට මා දකින්නේ දුටු පමණින් හැඩ වැඩ දුටු පමණින් ධනය තිබුණු පමණින් රැකියාවක් තිබුණු පමණින් හිත ගිය පමණින් නෙවෙයි මේ එක්වීම වෙන්න ඕන කියන එක. වර්තමාන සමාජයේ එහෙම පොඩි දෙයකින් අනිත් සියල්ල බලන්නේ නැතුව එකතු වෙනවා. එතකොට ගැළපුණේ පොඩි දෙයක් විතරයි නොගැලපීම් 95ක් විතර. අනිත් පස්සේ එකතු වෙලා නීතියෙන් එකතු වෙලා බැලුවාම දැන් ගලපන්න බැරි නම් දැන් ඒවා මතු වෙනවා පෘථග්ජන මට්ටමේදී. අන පෘථග්ජන මට්ටමේදී මේක මතු වෙන එක තමයි මේ දෙන්න දෙමාල්ලෝ දුරස් වෙන්න සහ ලෙන්ගතුකම ඈත් වෙන්න පරිහෙන්න හේතුව වෙන්නේ. නමුත් ඔවුන්ට මේ අපි කතා කරන බුදු සමයේ තේරුම් අරගෙන එකතු වෙන්න පුළුවන් නම් එතනින් එහා පැත්තට නරක පැත්තට මේ ඔවුන්ට හොඳ පැත්තටත් වෙනස් වෙන්න පුළුවන්. ඇයි මේ චරිත ලක්ෂණ කියන්නේ සිත සිතුවිලි විනා ශරීරයක් නෙවෙයිනේ, ගස් ගල් නෙවෙයිනේ. එන් සිදුවන හානිය පැහැදිලි වෙනවා නම් ධර්මස්සවණයට ලැබියාවක් තිබෙනවා නම් ඊට පස්සේ මේ බුදුන් වහන්සේ වදාළ දහම් කරුණු ටික ගත්තාම තවදුරටත් එදිනදා ජීවිතයට දුර්වලකම් ඉවත් කොට ගලපා ගන්නට. දැන් එතන බලන්න අර අපි පැහැදිලි කරුව වෙනත් සූත්‍ර දේශනා අරගෙන ඒ බඳු පරිසරයක නම් මේ දෙදෙනා ජීවත් වෙන්නේ උදේ සිටන් හවස දක්වා මුණ ගැසෙනවා. කෙනෙක් වැඩට යනවා අනිත් කෙනා ගෙදර ඉන්නවා වෙන්න පුළුවන් නැත්නම් නැවත මුණ ගැසෙනවා. නමුත් මේ මුණ ගැසෙන අවස්ථාවකදී ඔවුන් දුටු විට උපදින්නේ ප්‍රසාදයක් නම් ලෙන්ගතුකමක් නම් අත උස්වන්න හිතෙන්නේ නැතිකමක් නම් එතකොට ඒ හැම වෙලාවම සිත තිබෙන සතුටින්නේ. දැන් ගෙදරට එන විට හෝ ගෙදර ඉන්න විට හෝ උදේ අවදි වූ තැන් පටන්ම තමන්ගේ චිත්තයේ තියෙනා වූ අර මල අදහස් මතු කරන චරිතයක් සමග නම් වාසය කරන්නේ. දැන් තේරෙනවද මේ මිනිසුන් තමන් ගත කරන ජීවිතේ අපායක් බවට පත් කරගන්න ආකාරය. ඉතින් මට මතක් වෙනවා මිනිසාමයි ලෝ දෙවියන් වන්නේ මිනිසාමයි ලෝ තිරිසන් වන්නේ කියන ගීපදයක්. කය නොවේ මේ ක්‍රියාකාරීත්වය මේ පැහැදිලි කරන්නේ. එතන මේ ක්‍රියාකාරීත්වයට මුල් තැනක් බුදු සමය දෙනවා. කයේ හෝ වචනේ ක්‍රියාකාරීත්වයේ මූලිකත්වය සිතේ. සිත බොහෝ විට ලෝභ දේශ මොහ මූලික සිත් නොවන අලෝභ දේශ මොහ මූලික සිත්. රට කුසල සිත් කියලා කතා කරනවා. අන්න භාවිතා කරන්න ඕනේ ඒකයි. සම්මාදෘෂ්ටික වාසය කරනවායි කියලා කියන්නේ. එබඳු තත්ත්වයක් යටතේදී තවදුරටත් ධර්මශ්‍රවණය කිරීමේදී එහෙම නැත්නම් අසුරු කිරීමේදී ඔවුන්ට තවදුරටත් චිත්තාභ්‍යන්තරේ පවතිනා වූ මේ දුර්වලකම් පෙනෙනවා. මොකද ළමා කාලේ සිට යම් කාලයක් දුරට එනතුරු මේවා නැපි කෙනෙක් නැහැ. ස්වභාවයෙන්ම පෘථග්ජනයයි කියලා කියන්නේ ලෝභ මූලිකයි, දේශ මූලිකයි, මෝහ මූලිකයි බලවත් නැහැ. භාවිතා කරලා පුරුද්දක් නැහැ. නමුත් සතුරෙක් සැඟවී සිටියේ නාසේ. මේ චරිතවලට මේ ස්වභාවය අපි දැකලා තිබෙනවා. වත්මන් පේන්නට නැති වුණාට යම් මොහතක එන්නට මූලයන් තිබෙනවා චිත්තාභ්‍යන්තරය. එතකොට ඒ කෙබඳු අවස්ථාවකද එන්නේ?
බිරිඳ නිසාද, සැමියා නිසාද, පරිසරය නිසාද, බඩු මිල ඉහළ යාම නිසාද, පහළ යාම නිසාද, දේශපාලනය නිසාද, තම තමන් තේරුම් ගන්න ඕන තමන්ගේ මේ තමන්ට වද දෙන්නා වූ හැඟීම් ඉස්මතු වෙන්නේ මොන කාරණේ නිසාද කියලා. අන්නේ කාරණේදී එන්න එපා කියන්න එපා. මේ හැඟීම් වලට එන්න එපා කියන්න එපා. බුදුසහම එහෙම පෙන්නන්නේ නැහැ. නොදන්නා කාලය තුල තැන්පත් කරගත්තා වූ මේ ගති ලක්ෂණ සංගවා තබාගෙන විනාශ කරන්නට බෑ. එන්න ඇරලා සැඟවෙන්න නොදී අතහරින්න පුළුවන්. අන්නේ න්‍යාය භාවිතා කරන්නේ නම් ආරම්භයේදී මුලපටන්ම අගට නොයා මහලු භාවයට යනතුරු නොසිට එනම් ඔවුන් හදන්න පුළුවන් අය. ඔවුන්ට පරිසරයේ ඒවා තරම් ගැටුම් ඇති වෙන්නේ නැහැ. දේවෝ දේවියා සද්දින් ගත්තාම නමුත් පරිසරයෙන් පිට ගියාපුවාම අර තමන්ට නොගැලපෙන, තමන්ගේ සිතට නොගැලපෙන, තමන්ගේ හිතට අල්ලන්නේ නැති කියන මේ පාරිසරික කරුණු මැත්තේදී තමන් ළඟ හැඟවුණ කොටස මතුවෙනවා. නමුත් ගෙදර වාසය කරන්න මෙහෙම නම් එතකොට ඒ ගෙදර සාමාන්‍යයෙන් ඔබ තේරුම් ගත්ත භාෂාවෙන් කියනවා නම් හෝම් ස්වීට්ස් හෝම් වෙලා තියෙන්න පුළුවන්. එතකොට මේ හැම දෙයක්ම කරන්නේ කවුරු කියලාද පෙන්වන්නේ? පුද්ගලයෝද? මාංශ ශරීර සහිත පුද්ගලයෝද? මාංශ ශරීර තුළ තිබෙන්නා වූ හැඟීම්ද? දැන් බුදුසමයෙන් පැහැදිලි කරන්න උත්සාහ කරන්නේ මාංශ ශරීරවල තිබෙනා වූ හැඟීම් යහපත් කර ගැනීම තුළ ජීවිතේ වඩා සුන්දර වෙන බවයි. මාංශ ශරීරයට තිබෙන හැඟීම් ලෝභ දේශ මොහ සහිත කර ගැනීම තුළ ජීවිතය මිහිමත අපායක් වෙන බවයි. මේ දෙපැත්තම තරමක් දුරට පාලනයක් තුළ එන්න පුළුවන්. දැන් මෙතනින් එහා පැත්තට බුදුරජාණන් වහන්සේගේ අවවාදය මේවා ඔක්කොම මරන්න පුළුවන්. ලෝභය මරන්න පුළුවන්. ද්වේෂය මරන්න පුළුවන්. මෝහය මරන්න පුළුවන්. ඒ වසවිසදීමෙන් හෝ එල්ලා මැරීමකින් නොවේ. අන්න බුදුරජාණන් වහන්සේ මිනිසාට දේශනා කරන ලබන්නේ මේ තුන ඔබ දුකටපත් කරනවා, මේ තුන ඔබෙන් ඉවත් කරන්න. එතකොට අර චවෝ චරිතෙට ඉන්න කිසිවෙකුටත් ඒ தත්ත්වෙදී එක කරන්නම බෑ. ඔහු එතෙන්ට එකතු වෙන්න පුරුදු කරගත්ත කෙනෙක්මයි. දැන් ඔවුන්ගේ චරිතයට අපි යොදන්න. ඔවුන්ගේ දර්ශනයට තමයි ඒ නිත්‍ය සුඛාත්ම කියලා පෙන්වන්නේ. ඔවුන් දන්නේ නැති වුණාට ඒ එන හැඟීමට එකතු වීම තමයි මම වෙනවා, මගේ වෙනවා, මගේ ආත්ම වෙනවා කියලා කියන්නේ. දැන් මේ කාරණා තේරුම් ගත්තාම ජීවිත අවසානයේ දක්වා ගත කරන ජීවිතයක් ගත කරන්නට තෝරා ගැනීම වැදගත් වෙනවානේ. තෝරා ගන්න ඉන්න අයට විශේෂයෙන්. මොකද මේ ලෝකේ තනියෙන් ඉන්න කියලාත් නැහැනේ සාමාන්‍ය සමාජයේදී. මගේ තේරුම් ගැනීමට අනුව ගත් කළ ස්වාභාවික ස්වභාව ධර්ම පරිසරය විසින්ම 50ට 50 තමයි ස්ත්‍රී පුරුෂ සමාජයට දායාද කරලා තිබෙන්නේ. එහෙනම් ඔවුන්ට ලබා දී තිබෙන හැකියාව අනුව ගත් කළත් තවත් එක්කෙනෙක් සමග තමයි ජීවත් වෙන්න ඕන. ඒක පාපයක් හරි වරදක් වශයෙන් මම දකින්නේ නැහැ. නමුත් ඒ පුද්ගලයා ඒක රාග, දේශ, මෝහ කරගත්තාම පාපේ වරද බවට පත් කරගන්නවා. එහෙම නැත්නම් ලෙන්ගතකම තුළ අපි දකින්නේ නැහැ ඒක ජීවන ගමනට බාධාවක් කියලා. තව එහාටත් ඒකින් එහා පැත්තට කල්ලෙන විට ඒවට යම් කිසි ආසක්ත වුණ බවක් හෝ ගිජු බවක් තිබුණා නම් ඒවත් ධර්මයේ තේරෙනකොට කල්ගත වෙන විට අනවශ්‍ය දේවල් බවට පත් වේවි. එබඳු කාරණාවලදී ඊටු කොට සාදන්න තරම් වෙලා යන්නේ නැහැ. ඒ නිසා මේ ජීවිතය ආරම්භයෙන් පටන් අරන් ලෝභ දේශම බලවත් වී දුකටපත් වී මෙයාන ජීවිතයක් බවට පත් කරගන්න එක තමයි ජීවිතයක ඛේද වාචකය චවෝ චරිතය. චවෝ හරි චවා හරි චරිතය. ජීවිතය ආරම්භ වී මදක් දුරක් වෙන විට මේවා වැඩි දියුණු වෙනකොට එහි ආදීනව තේරුම් අරගෙන ඒවා ඉවත් කරගනිමින් ගත කරන්න පුළුවන් ජීවිතයක්. සැමියා සමග හෝ බිරිඳ සමග හෝ පැවිදි ජීවිතය හෝ රැකියාවේදී හෝ වමාරා දාන්න පුළුවන් ජීවිතයක්. වමාරා දානවා කියලා කියන්නේ. වමාරා දානවා කියන එකේ තේරුම කුස තුල තිබෙන්නේ ගන්න විදිහක් නැහැ. ආවහම එළියට දානවා. මේ ධර්මයේ සඳහා සඳහන් වෙනවා වමාරා දමෝ කෙලෙස් ඇති කියලාත්. එතකොට ඒ කොහොමද වෙන්නේ?
ආමාශය තුළ තිබී වමාරනවා නෙමෙයිනේ. අන්න අර uppannam කාම විතක්කං, uppannam ව්‍යාපාද විතක්කං, uppannam විහිංසා විතක්කං කියලා කියන්නේ ඒවා වමාරනවා. තමන් හදාගත්ත මෝඩකම් ටික අදාළ කරුණවලදී එළියට එනවා. එදිනෙදා ජීවිතයේදීමයි. දැන් බුදුන් වහන්සේගේ අවවාදය තෙන්ට එකතු කරගන්න. ඔබ කරපු වැඩේ බුදුන් වහන්සේ පැහැදිලි කරලා තිබෙනවා. තේරුම් ගත්තේ නැති කෙනෙක් වශයෙන් ඒකට තැන දෙනවා එනකොටම. අදිවාසයේදී. ඒක වැරදි කියලා කල්පනා කරන්නේ නප්පජහති. ඒ නිසා ඒක ඒන් මිදෙන්න ඕන කියලා කල්පනා කරන්නේ නැහැ. ඒක ඒ අන්තවාදී වෙනවා. ඒ නිසා අවසන් කිරීමක් කල්පනා කරන්නේ නැහැ. යලිත් හටගන්න පුළුවන් ආකාරයෙන්ම ඉතුරු කරමින් ප්‍රමාදීව වාසය කරනවා. ඒ මිනිසාගේ පෘථග්ජන ක්‍රියාකාරීත්වයට එරෙහිව තථාගතයන් වහන්සේ වෙන පදයකින් මෙන්න මෙයයි කළ යුත්ත කියලා පෙන්වනවා ජීවිතේ. ඉතින් මේක තමන් සතු දුර්වලකමට බව තේරෙනවා නම්, මෙයයි අපට වද දෙන්නේ කියලා තේරෙනවා නම්, බලෙන් උපදවා ගන්නට බැරි බවක් තේරෙනවා නම්, උපදින්නට ඕනෑ කියලාත් තේරෙනවා නම්, අදාළ කටයුතු කරගෙන යාමේදී දවස පුරා අදාළ තැනකදී අර මගේ පළපුරුදු වචන ටිකෙන් කියනවා නම්, සතර ඉරියව්ව තුලදී හෝ ඇසකන නාසය දිවකය සිත භාවිතා කරන අවස්ථාවකදී හෝ නොයසේ නම් ඒවා නිසා උපදින කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්කයකදී හෝ ඒ වමාරා දාන්න වෙලාව නේද? එළියට ආවා. ගිල්ලොත් න්යාපහු මේ ආයසරයක් වෙන්නේ වමාරා දැම්මොත්. මේ තථාගතයන් වහන්සේ මිනිසාට දේශනා කරලා තිබෙන්නේ මේ ටික එnderලා වමාරා දාන්න නේද මේ? එතකොට මේ වමාරා දැමීම වඩනවා කියන එක නේද භාවනා කියන්නේ? නැවත නැවතත් කරන එක නේද අනුපස්සී විහෙරති කියලා කියන්නේ? බලන්නකො ඔබට පැවරෙන රාජකාරියේ මුදල් හම්බ කරන එක නවත්තන එකද? රැකියාව කරන එක නවත්තන එකද? නැහැ. උපන් කාම විතර්කයේ, උපන් ව්‍යාපාද විතර්කයේ, උපන් විහිංසා විතර්කයකට එකතු නොවෙමින් ඔවුනොන්ට සහයෝගය දක්වමින්. දැන් කෙනෙකුට ඉපදිනකොට ඕක පෙනෙන්නේ නැහැ, අනිත් කෙනාට පේනවා ඉපදිලා නැත්නම්. එතකොට ලෙන්ගතකමින් පෙන්වන්න පුළුවනි. බිරිඳට සැමියාට පෙන්වන්න පුළුවනි, සැමියාට බිරිඳට පෙන්වන්න පුළුවනි. ඒ නිසා මේ වචනේ තේරුම් ගන්න. වමාරා දානවා කියන එකෙන් කියවෙන්නේ ඉවත් කරනවායි කියන එක. කොහොමද වෙන්නේ? මෙන්න මේ මොහොත නැත්නම් මේ අවස්ථාව යොදා ගැනීමට තමයි සමාජයට සංකීර්ණව මෙතෙන්ට එලමෙන්ට අපහසු වෙලා තිබෙන්නේ. මන්දයත් ඒ පුහුණු නොකළ අභ්‍යාසයක්. පුහුණු කළ අභ්‍යාසයක් නෙවෙයි. පුහුණු නොකළ. සංසාරේ කවදාවත් පුහුණු කරලත් නැහැ, ජීවිතේත් පුරුදු කරලා නැහැ සමහර වෙලාවට. ඉතින් කොහොම පළවෙනි වතාවට කරන්නේ? නමුත් තේරෙනවා නම් මේ බුදුන් වහන්සේලා වදාරන මාවත ඍජුයි නැත්නම් ප්‍රතිඵලදායකයි කියලා. එහෙනම් ඒක පුරුදු කරන්න කියලා නෙමෙයි කියන්නේ. වඩන්න කියන්නේ පුරුදු කරන්න කියන එක. දැන් මේකේ තිබෙනවා නේද වචනයක් මේ සම්දිටු කියන වචනයක්. යහපත් දැකීමක් කියන අර්ථය. අන්නේ දැකීමේදී ඔවුන්ට අවබෝධයක් තිබෙනවා මේ කය මේ කටයුතු කරනවා නෙවෙයි, ඒ මොහොතට උත්සන්න වෙන හැඟීම විසින් කායව පාලනය කරමින් ලොකු අමාරුවක වටනවායි කියන එක. එහෙනම් මේ උත්සන්න වෙන හැඟීම් වලට එකතු නොවීම තුලින්, උත්සන්න වෙන හැඟීම් වලට එකතු නොවීම තුලින් හැඟීම් උත්සන්න නොවි සංසිඳවන්නට පාරක් තිබෙනවා. බුදුරජාණන් වහන්සේ ඒකට වචනයක් යොදනවා සංස්කාර අනිදුක්ඛ අනාත්ම වශයෙන් දැකීම කියලා. කල්ප ගානක් ඈත ගිහින් දකින්න ඕන දෙයක්, මහාන වෙලා අවුරුදු 50කට පස්සේ දකින්න ඕන දෙයක්, වනාන්තර ගිහින් දකින්න ඕන දෙයක්, පෙරම් පෙරලා දකින්න ඕන දෙයක් කියලා ඔකට මහ විශාල අගයක් එකතු කරන්නේ නැතුව සාමාන්‍ය දෙයක් වශයෙන් දකින්න ඉගෙන ගන්න. භාවිතය. එනිසා මතක තබා ගන්න, භාවිතෝ බහුලීකතෝ. නිකම් බෑ. බොහෝකට භාවිතා කරන්න ඕන. භාවිතා කරන්න නම් වාඩි වෙලා ඉඳලා හරියන්නේත් නැහැ, අවස්ථා උදා කර ගන්න ඕන. මේ නිසා මම දකින්නේ එදිනෙදා ජීවිතය. තේරුම් අරගත්ත පුද්ගලයාට මේ uppannam අවස්ථා තුන උපදින විට අන්න වමාරා දන්න අවස්ථාව.
හංගලව මාරා දාන්න බෑ. දැන් මෙන්න මේ කටයුත්තට මුල් තැනදී ජීවත් වෙන එක තමයි මේ අපමාද විහාරය කියලා කියන්නේ. බලමුකෝ අපි අපේ ඔබේ ජීවිතවල මේ චරිත ලක්ෂණ ඇති කරගෙන ඒ තුලින් ඔබ සාමීන් සමගින් වාසය කරනවා නම් අසල්වැසි අයන් ආදර්ශ ගන්නෙ නැද්ද? හැදෙන වැඩෙන සිඟිත්තන් ඒ ආදර්ශ ගන්නෙ නැද්ද? දැන් අපිට දරුවන් වශයෙන් හැදෙනකොට අපේ මව්පියන් ළඟ තිබුණා වූ සංහිඳියාව, ගැටුම් රහිත බව, අන්‍යෝන්‍ය උපකාරීත්වය කියන කාරණා පුදුම විදිහට උදා වුණා. එතකොට ඒ ඔවුන් ගැටලුවකදී මුහුණ දෙන ආකාරය නැත්නම් ගැටලුවක් හදාගන්න නැති ආකාරය අපට ආදර්ශයක් වෙන්නේ නැද්ද? ඒ නිසා මේක මේ එදිනෙදා ජීවිත සම්බන්ධ කතාවක්. 아무තු දෙයක් නෙවෙයි. එතකොට දැන් ඔබට තේරෙනවද මෙන්න මේක ඉවත් කරගන්න පුළුවන් නම් ගිනි නිවෙන ගයක් වෙනවයි කියලා ගිනි ගයක් වෙන්නේ නැහැ කියලා. මේ බාහිරේ ඇවිල්ලා ගෑස් ගිනි හරි ෆයර් හරි නෙමෙයි ලෝභ දේශ මොහ ගිනිනේ. එතකොට ඒ ගිනි උපදින විට දෙදෙනෙක් එකතු වෙලා ගිනි අවුලවන්න පුළුවන් තවදුරටත්. වචනෙට වචනේ ක්‍රියාවට ක්‍රියාව ප්‍රතික්‍රියා දක්වන්න යාම තුළ. ඒක තමයි චවෝ චවාචරිත ලක්ෂණය. නමුත් චවෝ දේවියා තියෙනකොට එක පැත්තක් පාලනයක්, දේවෝ දේවියා තියෙනකොට දෙපැත්තෙම පාලනයක්. එතකොට මා හිතන්නේ අර ඔබ හිතන ඒක පසුගිය වසර 20-30කට පෙර තිබුණා වූ පටුවාදී ආකල්පයක් ඒක. ඒ කියන්නේ සුදු ඇඳුම් ඇඳගෙන ඉන්න ගෙදර ගිනි ගයක්. ඒ හින්දා ඔකට කැලේටම යන්න ඕන කියන ආකල්පෙන් තමයි ඔක පාවිච්චි කළේ. නමුත් මේ චවෝ චවා සමග ගෙදර ගිනි ගයක්. දේව දේවියා සමග ගෙදර ගිනි ගයක් වෙන්න බෑනේ. ඒක අපි මේ පතා කරන මට්ටමේදී මේ වමාරා දැමීමත් පුරුදු කරන අය. දැන් එතකොට ඔවුනුත් යන්නේ ලෝභක්ඛය, ලෝභ දේශක්ඛය, මෝහක්ඛය ප්‍රතිපදාවේ නේද? වර්ධන ප්‍රතිපදාවේ නෙවෙයි නේද? එතකොට ඒ ජීවිතය ලෙන්ගතුකමින් පිරි, සාමයෙන් පිරි, සමාදානෙන් පිරි ජීවිතයක් බවට පත් වෙනවා නේද? මොකද අර හැඟීම්, උපදින හැඟීම් දැන් නැති වුණාට උපදින්න ඉඩ තිබෙනවා. ඒ වෙලාවට ඒවට එකතු නොවෙන්න අදාළ සතිය වුන් දියුණු කරමින් ඉන්නවා. දැන් මේ ඔස්සේ බලන්න අපට මේ දුරාචාරයට සම්බන්ධ චරිත ලක්ෂණ සමාජගත කරන්නේ නැතිව ඉවසිලිවන්ත ජීවිත ගත කරන්න පුළුවනි නම් කුමක්ද සිදු වෙන්නේ? මේ මෙහි මත මේ නිවාස තුළම දෙව්ලොවක් හදන්න පුළුවනි. මෙන්න මේ සඳහා කරන ආයෝජනයක් අපි ළඟ පවතින්නේ, මේ සඳහා කරන අවිහිංසාවාදී සටනක් අපි ළඟ තිබෙන්නේ. මොකද කවුරුත් සම කරන සටනක් නෙවෙයිනේ, කෙලෙස් සමග කරන සටනක් උගන්නන එක. ඒ නිසා මේ මිනිසුන්ට කළ හැකි දෙයක් මේක පුරුදු කරන්න ඕන කාරණයක් කියලා අමාරු කාරණයකින් අයින් කරලා ලෙහෙසි තැනකට අරන් ඇවිදින් ජීවත් වෙනකොටම අනුගමනීය ප්‍රතිපදාවක් බවට පත් කරන්නට දැනුවත් වෙන්න ඕන මව්පියන්, සහෝදර සහෝදරියන්, අනාගත පරපුරන දරුවන් හැම දෙනාටම ජීවිතය තුළ පවතිනා වූ අනුගමනීය ප්‍රතිපදාවක් වශයෙන්. අදාළ කරුණු තේරුම් ගනිමින් ඔබ මවක් හෝ පියෙක් වශයෙන් හරි, ගුරුවරයෙක් වශයෙන් හරි ඔබෙන් සමාජයට ලැබිය යුතු මේ ආදර්ශය කරුණ වටහාගෙන ආදර්ශයෙන් ලබා දෙමින් මේ සමාජය පිස්සංකොටුවක් බවට පත්වීමෙන් ගලවගෙන සාමයෙන් සමගියෙන් ජීවත් වෙන මිනිස් සමාජයක් බවට පත් කරන්නට මෙම කරුණු පැහැදිලි කිරීම උපනිශ්‍රේවායි කියන සුභාශිංසනය කරමින් මම මේ ධර්මානුශාසනාව මෙසේ අවසන් කරනු ලබනවා. දායකත්වයේදී මේ උතුම් ධර්මදේශනය සඳහා සදැහැති දායකත්වයේ දරනු ලබන්නේ අංක 136 1 ජම්බුගස් මුල්ල මාවත නුගේගොඩ පදිංචි චන්ද්‍රලතා බුලත් සිංහල මෑණියන්, ගයන් බුද්ධික රතුයිතාන පුතණුවන්, සමුදිකා රතුයිතාන දියණිය සහ නිශාන්ත හේමරත්න බෑනා යන අය විසිනි. පවුලේ අය. අරමුණු අතර මෙම ධර්මදේශනෙන් ජනිත වන්නා වූ පුණ්‍ය සංස්කාරයන් මීට වසර 7කට පෙර මිය පරලෝකීය රංජිත් රුවසිංහ රතුයිතාන පියාණන්ට සහ සියලුම සංසාරගත මිය පරලෝකීය ඥාතීන්ට අනුමෝදන් වේවා. පින් බලාපොරොත්තු වෙන අයට සියලුම වෙන්නේ නැහැ. ඔවුන්ට
මතු භවයේ මිනිසත් බවක් ලබාගෙන අනුගමනීය ප්‍රතිපදාවක් තුළ නිවන් මඟ හෙළි කරගන්න හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. සුජීවත්ව සිටින සියලුම දෙනාටත් නිදුක් නිරෝගී දීර්ඝාස ලැබී උතුම් ධර්ම අවබෝධය පිණිස මෙම කුසලයේ වගේම ධර්ම ශ්‍රවණයේ හේතු ආසනාව වේවා. මේක අවබෝධයෙන් කරන්න ඕන පාරක්නේ. ඒ නිසා අවබෝධයයි කොහෙන් හරි ලැබෙන්න ඕන. සුජීවත්ව සිටින සියලු දෙනාට නිදුක් නිරෝගී දීර්ඝාස ලැබී උතුම් ධර්ම අවබෝධය පිණිස මෙම කුසලයේ හේතු පාරමිතාවක් වේවා. එසේම ගෞරවනීය දේශකයන් වහන්සේලාට නිදුක් නිරෝගී චිර ජීවනයේ සැලසේවා. ඔබේ යහපත් පැතුම් සඵල වේවා කියලා ප්‍රාර්ථනා කරන අතර ඔබටත් මේ ගත කරන ජීවිතය තුළම ඔබ නෙවෙයි මේ අවුල් ඇති කරන්නේ ලෝභ දේශ මොහ කියලා තේරුම් අරගෙන ඒවායේ අනිත්‍ය සරණින් දුරස් කරගෙන ලස්සන ජීවිතයක් ගත කරන්නට නැත්නම් නිවන සැනසෙන මං පෙත්වර කරගන්න හේතු ඒවායි අපද ප්‍රාර්ථනා කරනවා. සබ්බිහිතයෝ වජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ භව හැම දිනාටම තෙරුවන් සරණයි. මෝහක්ඛයෝ නිබ්බානං